ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරයි. සෑම සතිය දිනකම රාත්‍රී 7ට ලක්වූ සම්මා දිට්ඨි කාලීන ධර්ම දේශනාව. ධර්මයේ දැකීමේ නිවැරදි දැක්ම. ධර්ම ශ්‍රවණාබිලාභී සදහවත් පින්වත්නි, අදත් සුබදවර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලක්වූ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාව ඉඩහසර වෙන් කරන මොහොතේ සසර දුකින් එතර වනු වස් සම්මා දිට්ඨියෙන් ජීවිතයේ දෙස බලන්නට, යහපත් දැක්මත් ඇති කරගන්නට සුවින්වත් හැම දිනාටම ආරාධනා කරමින් අද ලක්වූ සම්මා දිට්ඨි ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි ගෞරවපූර්වකව ආරාධනා කළා ඓතිහාසික අලුපොත බම්පණී රජමහා විහාරය සහ පොල් අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහපිරිවෙන් විහාරාධිකාරී, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ලාස් වේගාස් බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී, ඇමරිකා එක්සත් ජනපදයේ ධර්මදූත සේවයේ යුතු විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද අලුපොත ධම්මරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සෑම දිනම සාදුකාරයක් පවත්වලා දෙවතාවක් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. වාසනාම වේවා. සාදු කියන්න. සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරෝග්‍යා පරමාලාභා සංතොට්ටි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං තී. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා සුතත්‍යාග ප්‍රඥාදී අසීමිත ගුණ සමුදායෙන් පාරිපෝෂිත පින්නතුනි පින්වතියනි, ගුණවතුනි ගුණවතියනි, බෝසත් දරුවනි, විශේෂ වශයෙන් සඳහන් කරන්නට ඕන අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ අපේ ලක්රෝ ගුවන්විදුලි නාලිකාව ජාත්‍යන්තරයට රැගෙන ගියපු ගුවන්විදුලි නාලිකාවක්. ඉතින් විශේෂ ගුවන්විදුලි නාලිකාවක් කරහා අපි මේ ධර්ම දේශනාවට සහසම්බන්ධ වන්නේ. අනුස්ක විජේවීර කළමනාකාර අධ්‍යක්ෂකතුමා ජාත්‍යන්තර ලක්රෝ ගුවන්විදුලි නාලිකාවේ එතුමන්ගේ විශේෂ ආරාධනාවකට අනුව අද මේ දහම් දෙසුම සිද්ධ කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. රෝග සූත්‍රය
මුල් කරගෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන කාරණය ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය සහ රෝග සූත්‍රයයි මා මේ දේශනාවට පාදක කරගත්තේ. දවසින් දවස කාර්ය බහුල වෙන මේ අපේ ජන ජීවිත තුළ අපේ සිරිත් ඉවත් වී යන බවක් අද වර්තමානයේ තුළ දක්නට ලැබෙනවා. කෙසේ හෝ වේවා ඒ කාර්ය බහුල වෙච්ච ජන ජීවිතවලට මොහොතක හෝ සනසිල්ලක් මොහොතක හෝ අසසිල්ලක් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ කුමක් තුළින්ද කියලා අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ විදිහේ ආගමික වතපිළිවෙත තුළ නිරත වෙන පිනතියන්ට ඒ වූ සනසෙල්ල ඒ වූ ශාන්තිය සලසා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා පින්නතුනි කල්පනා කරලා බලන්න මේ ශ්‍රී සද්ධර්මය තමයි අපි හැම කෙනෙක්ම ලබපු ලොකුම ලාභය. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හෘදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා ඒ දළදා වහන්සේලාගේ ස්පර්ශය ලබාගෙනයි උන්වහන්සේගේ දේශනා ධර්මයේ මතුනේ. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සැනසීම දෙන්න දේශනා කරපු ධර්මය අපි සෑම කෙනෙක්ම ජීවිතයට සනසිල්ලක් උදා කර ගැනීම පිණිස ශ්‍රවණය කළ යුතුයි. බණ ඇසිය යුතුයි. ගොඩාක්ම වටිනවා පින්නතුනි ශක්ති පමණින් පිළිපදින ධර්මය. ඒ වගේම ඊටාම වටිනවා සිතේ දරණ බණ කියන දේ ඇහෙනකොට මේ අණුව හැදෙන්නට ඕනේ. මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේ යම් මොහොතක සිටද ඒ අවසන් වනතුරු තෙක්ම ශාන්ත භාවයෙන් සිත කය වචනය කියන ද්‍රවාරත්‍රය මනාව පිහිටුවාගෙන ධර්ම ශ්‍රවණය කිරීම බණ ඇසීම එක පැත්තකින් ශ්‍රාවක පරමාර්ථය බවට පත් වෙනවා. මේ දේශනාව මනාව සිද්ධ වුණොත් ඒක පින්නතුනි දේශක පරමාර්ථයත් ඉෂ්ට වුණා වෙනවා. මේ උභය පරමාර්ථයේ ඉටු වෙන ආකාරයට ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. බණහන්න. ඒක ඊටාම වටිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධම්ම දේශනා කාලේ සාදු සාදූති භාසතෝ මොකතෝ නිබ්බත්තති ගන්ධෝ උත්පලංව යතෝදකේ කියලා. කොමක්ද මේ තුලින් පැහැදිලි කරන්නේ? සද්ධර්මයේ දේශනා කරන කල්හි සාදු සාදුයි කියන මේ වචනය භණන්නාගේ මේ වචනය කියන්නාගේ මුවින් පිට වෙනවා නිල් මහනෙල් මලක් මෙන් සෝඳක් උපදිනවා. ඒක මේ වායු ගෝලය තුළට සම්ප්‍රේෂණය වෙලා මේ සාදු කාර්ය අර මහනෙල් මලක සෝඳ උපදිනොයි කියන කාරණය කොච්චර වටිනවද? මේ සද්ධර්මයේ දේශනා කරනකොට ඒ නියමිත තැන්වලදී සාදු සාදුයි කියන මේ වචනේ භාවිතා කිරීම මේ වගේ දේවල් මේ සිරිත්විරිත් මේ වාගේ පැරණි දේවල් අපේ බෞද්ධ සිරිත්විරිත් වල තිබුණා අතීතයේ ඉඳලා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ දෛනික සිරිත්විරිත් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා ගිහිල්ලා සමාජය තුළ මේ සියල්ලක්ම අපි අසරණ තත්වයකට පත් වුණා වගේ අපිට බොහෝ වෙලාවට දැනෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායට කතාව තුලදී උන්වහන්සේ දේශනා කරපු ඒ කාරණය කොච්චර වටිනවද? ඒ නිසා
ඔබ ජීවිතයට සන්නසිල්ලක් වැදගත් උපදේශනයක් දැනගන්න ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඔබ බණ අසන්නට ඕනේ. ඊටාම වටිනවා පින්නතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීම. අද වටිනා ගාථා ධර්මයක් මා පාදක කරගත්තා ධර්ම දේශනාවට. ඒක අවස්ථාවෝචිතව කාලෝචිතව ගත්තහම ඒක ඊටාම වටිනවා. මේ කාලයට ගැලපෙන ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. කාලේන ධම්ම සවණං කියලා කියනවානේ. ඒක මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මංගල කාරණයක් කියලා. කාලේන ධම්ම සාකච්ඡා. මේ කාලයට අනුව ධර්මයේ සාකච්ඡා කිරීම මේ ධර්ම සම්භාෂණය ඒ තම මංගල මුත්තම. මේක මංගල කාරණයක්. ඒ නිසා බලන්න මා ගාථා ධර්මයක් ඔබට ඉදිරිපත් කළා. ඒ කුමක්ද? ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං කියන මේ ගාථාව. මේකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ කුමක්ද? මේ නිරෝගීකම තමයි උතුම්ම ලාභය කියන කාරණය. ඊළඟට සන්තුට්ටි පරමං ධනං මේ සතුට කියන එක තමයි පරම ධනය බවට පත්වන්නේ. ඊළඟට විශ්වාසා පරමා ඥාති හොඳම නෑයා තමයි විශ්වාසවන්තයා. විශ්වාසා පරමා ඥාති හොඳම නෑයා තමයි මේ විශ්වාසවන්තයා. විශ්වාසය. ඊළඟට නිබ්බාණං පරමං සුඛං මේ නිවන කියන එක තමයි පින්නතුනි පරම සැපය උතුම්ම සැපය බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි දැනගන්නට මේ නිරෝගීකම උතුම්ම ලාභය වන අතර සතුට පරම ධනය බවට පත් වෙනවා. ඊළඟට විශ්වාසවන්තයා පරම ඥාතියා බවට පත් වෙනවා. විශ්වාසය කියන එක ඇති කර ගැනීම ඒ වගේම පරම සැපයක් උතුම්ම සැපයක් කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ මේ නිර්වාණය කියන සැපය පිළිබඳවයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා මේ නිරෝගීකම කියන එක තමයි මිනිස් ජීවිතයේ මිනිස් දිවියේ තියෙනා වූ වටිනාම සම්පත බවට පත් වෙන්නේ කියන කාරණය. ඒ සැබෑම ලාභයනේ. නිරෝගී ජීවිතයක් තමයි ඔබට ලැබෙන්නට ඕනේ. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. නිරෝගීකම මිනිස් ජීවිතයේ වටිනාම සම්පත බවට පත් වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අද මා මේ ධර්ම දේශනාවට පාදක කරගත්තා මේ ගාථා ධර්මය විශේෂයෙන්ම තවත් කාරණයක් සඳහන් කරන්නට ඕනේ. විශේෂ කාරණා කීපයක් මේ ධර්ම දේශනාව තුළින් ඔබට පැහැදිලි කර දෙන්නටයි මා කල්පනා කරන්නේ. අංගුත්තර නිකායේ බණ පොතේ චතුක්ක නිපාතයේ තුලදී සඳහන් වෙලා තියෙනවා රෝග සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ රෝග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා උන්වහන්සේගේ වචනයෙන්ම දේශනාවේ සඳහන් වෙනවා මෙහෙම දිස්සන්ති බික්කවේ සත්තා කායිකේන රෝගේන ඒකාම්පි වස්සං ආරෝග්ගං පටිජානමානෝ ආදි වශයෙන් සඳහන් කරන්නේ. ඒ කියන්නේ මහණෙනි කායික රෝග වලින් මිදී දීර්ඝ කාලයක් ජීවිතය ගත කළ හැකි වුවත් හිතේ ලෙඩ හෙවත් මානසික රෝග වලින් මිදී එක මොහොතක්වත් සිටීම ඊටාම දුෂ්කරයි කියලයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ නිසා මේ නිරෝගී සුවය තමයි අපි හැම කෙනෙක්ටම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා නිරෝගී සුවය සියලු දෙනාටම ලැබේවා. මේ වසංගත රෝග සියල්ලක්ම ලෝකයේ තුලින් මේ විශ්වය තුලින් වහාම දුරවන්ව සකල සතහට අසීමිත සාන්තියක් පිණිස මේ ධර්මයේ ශක්තිය එහෙම නැත්නම් මේ ධර්මයේ ආශිර්වාදය බලයක්ව ශක්තියක්ව පවතිනවා කියන ආශිර්වාදයත් සමගම මා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා දස සංඥා අවබෝධය සහ පුරුදු කිරීම කියන කාරණය මේ මාතෘකාව ඔස්සේ යමින් ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් ධර්ම කරුණු කීපයක් මා ඉදිරිපත් කරන්නේ. පින්නතුනි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ
ඇත්තටම ගිරිමානන්ද මහරහතන් වහන්සේ රෝගාතුරව සිටින බව අනද මහා තෙරුන් වහන්සේගේ දැන ගැනීමකට අනුවයි. ආනන්ද හාමුදුරන්ට අවශ්‍ය වුණා ගිරිමානන්ද හාමුදුරන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ කැඳවාගෙන යාමට දවසක් පින්නතුනි. එහෙත් ඒක ප්‍රතික්ෂේප කරලා දස සංඥාව උගන්වලා එහි ගිහිල්ලා ආශිර්වාදයක් කරන්න කියලා ආනන්ද හාමුදුරන්ට අපේ බත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පවරන්නට යෙදුණා. මේ කියපු සිද්ධියෙන් අපට උගත හැකි පාඩමක් තිබෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් රෝගාබාධයකින් පෙළෙනවා නම් එහෙම පෙළෙනකොට ධර්මානුකූල ආශිර්වාදයකින් ලෙඩසුව කිරීමේ හැකියාවක් තියෙන බව අතීතයේ ඉඳලා මේ සූත්‍ර ධර්ම පරිශීලනය කරනකොට ඇත්තටම අපිට අවබෝධ කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඉගැන්වුවා දස සංඥා භාවනාව. මේක භාවනාවක් වශයෙන් වැඩිමෙන් සිත පිරිසුදු වෙනවා. චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. මේ සිතේ පිරිසුදු භාවය, ගතේ පවතින අසනීප ගති, සිතේ තිබෙන අසනීප ගති සියල්ලක්ම දුරු කරගන්නට පුළුවන් කියලා මේ සූත්‍ර ධර්මයේ තුලදී පැහැදිලි කරනවා. දැන් බලන්න මේ ළඟදී මේ කොරෝනා නැමැති වසංගතයේ මේ රෝගයත් එක්ක ආපු වචනයක්නේ බොහෝ වෙලාවට කතා බහට ලක් වෙන්නේ අපි මේ නිරෝධායනය කියන වචනේ. නිරෝධාන කියන වචනේ. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ නිරෝධායන කියන වචනය පින්නතුනේ මේ ගිරිමානන්ද සූත්‍රය තුලදී තමයි බොහෝ වෙලාවට අපිට අහන්නට ලැබෙනවා. පාලි වචනයක් මේක. ඉතින් ඒක නොයෙක් පිරිත් සූත්‍ර ධර්ම දේශනාවන් වලදී අපිට තවත් හමු වෙනවා මේ නිරෝධායන කියන වචනය. බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රය තුලින් කුමක්ද අපිට අවබෝධ කරලා දෙන්නේ කියලා. ඒ අනුව පින්නතුනේ මේ දස සංඥාව ඇසීමෙන්, තේරුම් ගැනීමෙන්, ඒ වගේම අවබෝධ කිරීමෙන්, වටහා ගැනීමෙන්, ඒ වගේම සිහි කිරීමෙන්, මෙනෙහි කිරීමෙන්, නැවත නැවත මෙනෙහි කිරීමෙන් රෝගාබාධ දුරු වෙනවයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඒ විතරකුත් නෙවෙයි. නිර්වාණය ලබා ගැනීමටත් මේ දස සංඥාව බෙහෙවින්ම හේතු වෙනවයි කියන එක සඳහන් කරන උන්වහන්සේ. ඇත්තටම අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් එහෙම මේ සංඥාව කියන වචනය මේකේ තේරුම මේක අර්ථ ගන්නවා ගත්තොත් එහෙම සංඥාව කියන එක ඇත්තටම මේකේ තේරුම හැඳින්වීම කියන එකනේ. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් දැනීම යනුවෙනුත් අර්ථකථනය කරන්න පුළුවන්. ඒ හැඳිනීමක්, දැනීමක්, හැඟීමක් එහෙමත් නැතිනම් කිසිම කාරණයක් හරි හැටි අවබෝධ කරගත්ත නොහැකි තත්ත්වයක්නේ අපිට තියෙන්නේ. ඒ නිසා මේ සත්‍යයන්ට ලෝකේ ජීවත් වීමට උපකාරී වෙනවා මේ කියපු කාරණය. ගිරිමානන්ද සූත්‍රයේදී දස සංඥාව සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා ඇති කවුරුත් ඔබ සෑම කෙනෙක්ගේම නිවසේ තියෙනවා මහා පිරිවණ පොත් වහන්සේ නම. ඒ පිරිවණ පොත් වහන්සේ අරගන්න, ඔබ භාවිතා කරන්න. වටිනා සූත්‍ර ධර්ම බොහෝමයක් තියෙනවා. මේ විදි අවස්ථාවක හරීම වටිනවා. මා යෝජනා කරනවා ඔබට මේ ගිරිමානන්ද සූත්‍රය තේරුමත් එක්කම පුළුවන් නම් ඔබ මේ පාළියේ තියෙන වචන හරියට නිවැරදිව උච්චාරණය කරලා මේ සූත්‍රය සජ්ජායනා කරන්න. ඒ වගේම අර්ථ වශයෙන් ඔබ මෙනෙහි කරන්න. හරිම වටින සූත්‍රයක්. මේක පුරුදු පුහුණු කරන එක අපේ ජීවිත තුළ අනිච්ච සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ දස සංඥාව පිළිබඳ සඳහන් කරනකොට පළවෙනි කාරණාව. ඊළඟට දෙවෙනි කාරණාව තමයි අනත්ත් සංඥාව වශයෙන් සඳහන් කරන්නේ. ඊළඟට අසුභ සංඥාව, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා. ඊළඟට හත්වෙනි කාරණය නිරෝධ සංඥා. ඊළඟට අටවැන්න සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා සඳහන් කරනවා. ඊළඟට නවවැන්න සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා සඳහන් කරනවා. ඊළඟට දසවැන්න තමයි ආනාපාන සති ආදි වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. යනුවෙන් මේ සංඥා 10ක් බුදුරජාණන් වහන්සේ
උගන්වනවා. අපි බලමු මොකද්ද මේ සංඥා 10 කියලා නැවත. අනිත්‍ය සංඥාව. පළවෙනි එක. දෙවෙනි එක අනාත්ම සංඥාව. තුන්වෙනි එක අසුභ සංඥාව. හතරවෙනි එක ආදීනව සංඥා. පස්වෙනි එක පහාන සංඥාව. හයවෙනි එක තමයි විරාග සංඥාව කියලා කියන්නේ. හත්වෙනි එක නිරෝධ සංඥාව. අටවැන්න සබ්බ ලෝකේ අනවිරත සංඥා. නවවැන්න සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. දසවෙනි කාරණේ තමයි ආනාපාන සති කියලා කියන්නේ. දැන් බලමු පින්නතුනේ මේ අනිච්ච සංඥාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්දේ මේ සසුනේ යම් භික්ෂුවක් අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා. උන්වහන්සේගේ වචනයෙන් පැහැදිලි කරන්නේ. විවේකස්ථානයක හිඳ නුවණින් යුතුව අනිච්ච සංඥාව සිහිපත් කරනවා නම් මේ රූපස්කන්ධය අනිත්‍යයි. ඊළඟට මේ වේදනාස්කන්ධය අනිත්‍යයි. වේදනාස්කන්ධය අනිත්‍යයි කියලා. ඊළඟට සංඥාස්කන්ධය අනිත්‍යයි, සංකාරණස්කන්ධය අනිත්‍යයි කියලා තේරුම් ගැනීම වටහා ගැනීම මේ පස්වදාරුම් උපාදානස්කන්ධයේහි අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය නැවත නැවත බලමින් මෙනෙහි කරනවා නම් ඒක භාවනාවක්නේ. එහෙම ගැඹුරින් කල්පනා කිරීමම මේක අනිත්‍ය සංඥාව වශයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේ තුලින් පංචස්කන්ධයේ තියෙනා වූ නිත්‍ය වූ ස්වභාවය පුද්ගලයාට වටහා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් සසු ස්කන්ධ කෙරෙහිත් අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඔය මුල් කාරණය සඳහන් කරනවා අනිත්‍ය සංඥාව පිළිබඳව සඳහන් කරනකොට. ඊළඟට අපි දෙවෙනි කාරණාව බලමු. අනාත්ම සංඥාව පිළිබඳව. වෙනතුනේ මේ අනාත්ම සංඥාව කියලා කියන්නේ කොහොමද? අනාත්ම සංඥාව කියලා කියන්නේ මේ සියලු දේ කෙරෙහි පවතින ආත්මීය සංකල්පය කියන එක බැහැර කිරීමයි. දැන් බලන්න චක්කුං අනත්තා, සෝතං අනත්තා, ගානං අනත්තා, ජීවහා අනත්තා, කායෝ අනත්තා, මනෝ අනත්තා ආදි වශයෙන් සඳහන් කරනවානේ. දැන් ඔය ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ වචනය මේ පාලි වචන වලින් සඳහන් කරලා තියෙන මේ පිළිබඳව ඔබ බලන්න. හොඳින් මේක අපි පුරුදු පුහුණු කරන එක ඉතාම වටිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන කාරණේ අනාත්ම සංඥාව. එතකොට චක්කුං අනත්තා, සෝතං අනත්තා, ගානං අනත්තා, ජීවහා අනත්තා, කායෝ අනත්තා, මනෝ අනත්තා. මේ කියපු කාරණා වශයෙන් ඉන්ද්‍රිය 6ක් තියෙනවානේ. ඒවට ආහාර වන රූපාදී අරමුණු ආත්ම නොවන නිසා මේ කාරණය උගන්වලා තිබෙනවා මේ අනාත්ම සංඥාව පිළිබඳව සඳහන් කරනකොට. ඊළඟට තුන්වෙනි කාරණයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ අසුභ සංඥා. ඒක පැහැදිලි කරන්නේ කොහොමද සූත්‍රේ? ඉම මේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස් අසුචුනෝ ආදී වශයෙන් සඳහන් කරනවානේ. මේ ආකාරයෙන් දක්වලා තියෙන පරිදි මේ ශරීරයේ පවතින දෙතිස් මහා කුණප කොටස් පිළිබඳව අධ්‍යයනයක් අපිට ලබා දෙනවා. ඒ වගේම පිළිකුල් භාවනාව යනුවෙන් නිතර වඩන්නේ මෙම අසුභ භාවනාව පිළිබඳවනේ. ඒ අසුභ සංඥාවනේ. ඒ අනුව තමයි ශරීරය තුල සුභ වශයෙන් ගත හැකි එකම කොටසක්වත් නැති බව ගැඹුරු කල්පනාවකට යනවා. ඒ සිහිපත් කිරීමම අසුභ භාවනාව බවට පත් වෙනවායි කියලා මේ අසුභ සංඥාව තුළින් බුදුහාමුදුරුවෝ ගන්නනවා. ඊළඟට සෙවැනි කාරණාව, හතරවෙනි කාරණාව ආදීනව සංඥා. බහු දුක්ඛෝකෝ අයංකායෝ බහු ආදීනවෝ කියලා සූත්‍රයේ සඳහන් කරන්නේ මෙහෙම වශයෙන් විස්තර කරලා තියෙනවා ශරීරයේහි පවතින දුක් සහිත රෝගාබාධ රාශියක් තිබෙනවා කියලා. ඒ රෝගයන්ට ගොදුරු සෑම කෙනෙකුටම ඒ පිළිබඳව දැනුමක් තියෙනවා. ඒ කුමක්ද පින්නතුනි? ඇස්, ඊළඟට කන්, දිව, නාසය, මුඛය, දත්, කුස කියන මේ ස්ථානවල ඇතිවන රෝගාබාධ නොයෙක් දේවල් නොයෙක් රෝග හට ගන්නවා. මෙහිදී ආදීනව වශයෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණාව පිළිබඳව සිතන්න. මේක ගැඹුරු විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ දද කුෂ්ඨ කඩුවේගම් ආදී අප්‍රියජනක රෝගත් තිබෙනවානේ.
මේ ගණයට අයිති වෙනවා. දියවැඩියාව, අංශභාගයේ, පිළිකා, බගන්දලා වගේ රෝග තියෙනවානේ. ඒ රෝග සියල්ලක්ම මේ ආදීනව සංඥාවට තමයි ඈත් වෙන්නේ. මේ පිළිබඳව මෙනෙහි කිරීමෙන් ශරීරය පිළිබඳ යථාතතු අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේකයි මේ හතරවෙනි කාරණයෙන් බුදුහාමුදුරුවෝ ගැඹුරින් අපිට සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කාරණාව දැනගන්නට ඕනේ. ඊළඟට පස්වෙනි කාරණාවෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ පස්වෙනි සංඥාව පහාන සංඥාව වශයෙන්. uppannං කාම විතක්කං, uppannං ව්‍යාපාද විතක්කං, uppannං විහිංසා විතක්කං, uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ ආදී වශයෙන් සූත්‍රය කියන්නේ. විස්තර කරන්නේ. මේ කුමක්ද මේ විස්තරයෙන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ? සත්‍යයේ ඒ කියන්නේ මිනිසාගේ සිත කිලිට කරන, ඒ වගේම නුවණැස අඳුරු කරන, නිවන් මඟට බසින්නට නොදී පංචකාම නැමැති මණ්ඩගහුරුවේ ගිල්වා තබන, සසර දුක් වර්ධනය කරන, නිවන් මඟ බාධා කරන, නිවන් මඟ අහුරන කියන අර්ථයෙන්. ඊළඟට අකුසල ධර්ම හතරක් තියෙනවා. මේ ඒවා හටගන්නවා කොහොමද? මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, මේ ඒ වගේම විහිංසා විතර්ක ආදී වශයෙන් උපන් පවිට අකුසල ධර්ම මේ සිව් වැදෑරුම් සංඥාව නොයසන ධර්මතාවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තම සිතෙහිම අභ්‍යන්තරව සහ බාහිරව, ඒ කියන්නේ පිටතින් පැමිණෙන අන්තරායන් හොඳින් අවබෝධ කරගෙන ඒවා ප්‍රහාණය කිරීම හොඳින් දන අවබෝධ කළ යුතුයි කියන කාරණයයි පින්නතුනි මෙතනින් ඇත්තටම සඳහන් කරලා තියෙන්නේ. එනිසා මේ අන්තරායන් පිළිබඳ පංච නීවරණ ලෙස හඳුන්වලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අභිධර්මයේ ඒ පිළිබඳව සඳහන් කරනවා ගැඹුරින්. ඒ තමයි කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය. ඊළඟට විචිකිච්ඡා නීවරණය කියන මේ කාරණා පහ. එතකොට හයවෙනි සංඥාව වශයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අපිට තේරුම් කරලා දෙන්නේ කුමක්ද? විරාග සංඥාව කියන කාරණයයි. මේ සංඥාව, ඒ කියන්නේ විරාග සංඥාව වඩනු කැමති යෝගාවචර කෙනෙකුට සුදුසු විවේක ස්ථානයකට යන්නට ඕනේ. ඒ බුදු ස්ථානයක් ලෙස අපිට තෝරාගන්න පුළුවන් කැලය, ඒ වගේම රුක්මුල්, ජනශූන්‍ය ස්ථාන, ඒ වගේ විවේක ස්ථාන සලකන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්නතුණි සියලු සංස්කාර සංසිඳවීම, සියලු කෙලෙසුන් දුරලීම කියන කාරණය. ඒ කියන්නේ තෘෂ්ණාව ක්ෂය කිරීම, නිරෝධය හෙවත් නිර්වාණය යන தත්ත්වය සිහිපත් කිරීම ගැඹුරින්. ඊළඟට විරාග සංඥාව නමින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ විරාග සංඥාව පිළිබඳව සඳහන් කරනකොට. ඊළඟට හත්වෙනි සංඥාව නිරෝධ සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ මේ කාරණය සඳහන් කරනවා. සූත්‍රයේ කොහොමද පැහැදිලි කරන්නේ? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ ආදී වශයෙන් සඳහන් කරන්නේ. කුමක්ද මේ සඳහන් කරන්නේ? නිරෝධ සංඥාව විස්තර කරන්නේ කොහොමද? නිරුද්ධ වීම කියලා කියන්නේ පැවැත්මේ කෙලෙස් මුල් සිඳ බිඳ දැමීම කියන අර්ථයෙන්නේ. මේ නිරුද්ධ වීම කියන අර්ථය. එතකොට කෙලෙස් මුල් සිඳ බිඳ දමනවා. එහෙම නැත්නම් උගුල්ලලා දානවා. අභාවයට යවනවා. මේ අනුව මේ පංචස්කන්ධයගේ එවත් එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ නැතිවීම හෙවත් නිරුද්ධ වීම තුළින් මනස ප්‍රණීත භාවයට, සාන්ත භාවයට පැමිණෙනවා. එහෙම තමයි නිරෝධ සංඥාව කියලා බුදුහාමුදුරුවෝ ගැඹුරින් සඳහන් කරන්නේ, පැහැදිලි කරන්නේ. මේ සූත්‍රයේ මේ කාරණා තියෙනවා. ගැඹුරු කල්පනාවකට යන්නට ඕනේ මේ කාරණා මත අපි සිතමින්. ඊළඟට පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඊළඟ 8 වෙනි සංඥාව වශයෙන් සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියලා. සූත්‍රයේ සඳහන් කරන්නේ කොහොමද? යේ ලෝකේ උපාවිපාදාන චේතසෝ ආදි වශයෙන් උන්වහන්සේගේ වචනයෙන්ම සඳහන් කරනවා. මේන් අදහස් කරනවා ඇත්තටම මුළු ලෝකයේහිම පවතින සියලු වස්තුන් කෙරෙහි කුමන හේතුවකින්වත් නොඇලී නොගැටි සිටිය යුතු ආකාරයක් පිළිබඳව පින්නතුනි. එහෙම නැතිනම් ඒ පිළිබඳව සිතන් නැතුව ඉන්නට ඕන.
ඒ කියන්නේ සබ්බ ලෝකේ අනවිරත සංඥා කියන මේ සංඥා පිළිබඳ ඒ ලෝකේ උපාදාන චේතසෝ මේන් අදහස් කරනවා මුළු ලෝකයේහිම පවතින සියලු වස්තුන් කෙරෙහි කුමන හේතුවකින්වත් නොඇලී නොගැටී සිටිය යුතුයි කියන කාරණයයි මේ තුලින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ උගන්වුම් කරලා තියෙන්නේ. ඊළඟට 9 වෙනි සංඥාව හැටියට බුදුහාමුදුරු උගන්වන්නේ පැහැදිලි කර දෙන්නේ කුමක්ද වෙනතුනේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන කාරණයයි. සූත්‍රයේ සඳහන් කරනවා සබ්බ සංකාරේහි අට්ඨියේති හරායති jigucchati කියලා. කුමක්ද මේ සඳහන් කරන්නේ? සකල සංස්කාරයත් මේ සියලු සකර ධම් සංස්කාර ධර්මයන් පින්නතුනි අනිත්‍ය හේයින් ඒ වගේම පීඩිත හේයින් ලැජ්ජා භවෙන් යුක්තයි පිළිකුල් භවකින් යුක්තයි ඒ වගේම සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි එකසේම බලපාන බව වටහා ගැනීම තේරුම් ගැනීම ඒ වගේම යano ජීවින් පමණක් නෙවෙයි පින්නතුනි අපි ගත්තාම මේ මහා සයුර මහා මේරු පර්වතය මහා පොළොව මේ මහා කඳු විනාශයට පත් වෙනවා. මේකෙන් පැහැදිලි කරන්නේ සියලුම සංස්කාරයන් මේ සංස්කාරයන් කිව්වම මේකට අදාළයි මේ හැම එකක්ම. එහෙමනම් අනිත්‍යයි කියන தත්ත්වයයි බුදුහාමුදුරුවෝ මේ 9 වෙනි සංඥාවෙන් අපිට උගන්වන්නේ. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සූත්‍රයක පැහැදිලි කරනවා බුදුහාමුදුරන්ගේ වචනෙන් සබ්බ සංකාරේහි අට්ඨියේති හරායති jigucchati කියලා. ඉතින් ඒක ඊළඟට ඒ කාරණේ 9 වෙනි ඒ සංඥාවත් අපි ඒ විදිහට අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ පිළිබඳව අපි සිතන්නට ඕනේ. ඊළඟට 10 වෙනි තමයි 10 වෙනි කාරණයේ සංඥාව හැටියට බුදුහාමුදුරුව අපට උගන්වන්නේ ආනාපාන සති කියන මේ අංගය. සතින් උපට්ඨපෙත්වා සෝසතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා සූත්‍රය කියන්නේ. එතකොට කොහොමද බුදුහාමුදුරුව මේක සඳහන් කරන්නේ? හුස්ම ගැනීම සහ පිටකිරීම පිළිබඳ නුවණින් සිහිපත් කිරීම. මේක ඇත්තටම ආනාපාන සති භාවනාවනේ මේ බුදුහාමුදුරුව මේ තුලින් උගන්වන්නේ. මේ භාවනාවට ප්‍රථමයෙන් කරන්නට ඕන පින්නතුනි නිස්කලංක පරිසරයකට යන්නට ඕනේ. කැලෑවක් හෝ රුක් මුලක් එහෙම නැත්නම් නිදහස් තැනක් මේකට තෝරා ගන්නට ඕනේ. පළක් බැඳගෙන කය ඍජුව තබාගෙන සිහිය උපදවාගෙන කරන්නට ඕනේ වැඩක් මේක. ඒ වගේම තමයි මෙහින් සඳහන් කරනවා මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩි යුතුයි කියන කාරණය. ඒක එහෙම නැත්නම් භාවනාවෙන් නිසි ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් අපිට ලබා ගන්නට පුළුවන්කමක් වන්නේම නැහැ. ඒ නිසා සඳහන් කරන්නේ මෙහිදී 16 වෙදාරුම් ලෙස මේ භාවනාව වැඩි යුතු පිළිවෙලක් බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරලා දෙන්නේ මේ සූත්‍රයෙන්. ආනාපාන සති භාවනාව වැඩිමෙන් ඇත්තටම පින්නතුණි මේ වර්තමානයේ තියෙන වගේ රෝග සියල්ලක්ම අපි ගැඹුරින් මේ ගැන හිතුවනම් මේ ඇත්තටම මේවා දුරු කරගන්නට පුළුවන්කමක් තිබුණා. නමුත් දැන් අපිට කරන්නට තියෙන්නේ මේ වෙන දේවල් දිහා බලාගෙන ඉඳලා යම් කිසි ආකාරයකට මේ අපි ගැඹුරින් මේ පිළිබඳව සිතලා මේ සියල්ලක්ම රෝගෝලින් දුරු වෙන්න වර්තමානයේ තුලදී අපි සතිය පිහිටුවාගෙන මේකත් එක්ක අපි හුරු වෙන්නට ඕනේ. වර්තමානයේ තුල විශේෂයෙන්ම මේ ආනාපාන සතිය වගේ භාවනාවන් කරලා ශරීරයේ ඇති ලෙඩ රෝග සියල්ලක් දුරු කරගෙන මේ ලෙඩ රෝග වලින් වැළකීලා ඉන්න අපි යම් උත්සාහයක් ගන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ එක සඳහන් කරනවා ඇත්තටම මේ සූත්‍රය තුලදී. දැන් ඔය මම මුලින් සඳහන් කළා ඔබට මේ නිරෝධායනය කියන වචනයත් මේ සූත්‍රයෙන් හමු වෙනවා කියලා. බලන්න බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 ගණනකටත් කලින් බුදුහාමුදුරුවෝ මේ කාරණාවන් පැහැදිලි කරලා තියෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට කිසිම තැනක් අපිට අයින් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ මේ හැම කාරණයක් පිළිබඳවම උන්වහන්සේගේ බුදු ඇසින් දැකලානේ මේ සියල්ලක්ම පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වර්තමානයේ තුල සෑම අතකින්ම අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ලෝකේ රටවල් බොහෝමයක් මේ තත්ත්වයට මේ වර්තමානයේ තියෙන වසංගත ස්වභාවයට කුදුරුවේ වඳුරු කොරෝනා නැමැති රෝගීට ගොදුරු වෙලා බොහෝ ජීවිත සංඛ්‍යාවක් නැති වුණා. ඒ නිසා මේ අපි බුදුනුවන් වශයෙන් අපි ගැඹුරින් කල්පනා කරන්නට ඕනේ මේ තත්ත්වයන් තුලින්
අපි මේ ගැලවෙන්න. එහෙම නැත්නම් මේවට යම්කිසි වාරණයක් යොදන්නට ඕනේ. කාරණා රාශියක් තියෙනවා. ඒකට අපි මේ ඇත්තටම මේ ඉස්සරලාම කරන්නට ඕනකම තියෙන්නේ මේ නිරෝගී භාවය ඇති කරගන්න පිරිසුදු වෙලා මේ අපි මේ වාට මුහුණ දීම තමයි කළ යුතු වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ රුධිර පීඩනය යථා තත්ත්වයට ගන්නට ඒ වගේම මේ සියල්ලක්ම වඩන්නට ඕනේ. භාවනාවක් වශයෙන් ඇත්තටම අපි අඩුම තරමේ පින්නතුනි ආනාපාන සති භාවනාවවත් අපි වඩන්නට ඕනේ. ඊට පස්සේ මෛත්‍රී භාවනාව අපි කරන්න ඕනේ. මේක වෛද්‍යවරුන් පවාද ලෙඩ්ඩුන්ට කියන කාරණයක්. දැන් විදේශ වශයෙන් ඉන්න හාමුදුරන් වහන්සේලා වශයෙන් අපි මේ බොහෝ ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව මේ රටවල බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පැවරලා තියෙන රාජකාරියක් තමයි විහාරස්ථානයේ තියෙන සියලු කටයුතු වලදී ඒ පොදු මහත් ජනතාව බොදුනු පින්නතුන් පමණක්ම නෙවෙයි විහාරස්ථාන වලට අන්‍ය ජාතික පින්නතුනුත් පැමිණෙනවා. එතකොට භාවනාවට ඒගොල්ලෝ බොහෝ ඇල්මක් රුචිකමක් දක්වනවා. බෞද්ධ භාවනාව ඒගොල්ලොන්ට භාවනා පිළිබඳව අවබෝධයක් ලබලා දෙන්නට ඕනේ. උපදේශනයක් ඊළඟට කවුන්සිලින් යම්කිසි ප්‍රශ්න ඇතිවෙච්ච බොහෝ ජනතාව එනවා හාමුදුරන් වහන්සේලා හැම වෙලා පෞද්ගලිකව ඒ කාරණාවන් සියල්ලක්ම කියලා ඒ ගැටලු निराකරණය කරගෙන ධර්මයෙන් පිහිටක් පිළිසරණක් පතාගෙන එනවා උපදේශනයෙන් අපි ඒ අයට පිහිට වෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ එදා මේ සූත්‍රය තුලින් මේ දේශනා කරපු බුදුහාමුදුරන්ගේ මේ දස සංඥාව පිළිබඳව පැහැදිලි කරපු ආනන්ද හාමුදුරුවෝ බලන්න මොහොතක් කල්පනා කරලා මේ ගිරිමානන්ද හාමුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා දස සංඥාව දේශනා කළා. එහෙම දස සංඥාවක් දේශනා කළානේ. ඒකනේ මේ සූත්‍රේ පුරාවට කතා කරන්නේ. ඊට පස්සේ ගිරිමානන්ද හාමුදුරන්ගේ අසනීපය පිනතුණි මුළුමනින්ම පහ වෙලා ගියා. මුළුමනින්ම සුව වෙලා උන්වහන්සේ සුඛී සුවපත් භාවයට නිරෝගීමත් හාමුදුරන් වහන්සේ නමක් බවට පත් වුණයි කියලා සූත්‍රයේ කියනවා. මේ දේශනාවන්ගෙන් පැහැදිලි වෙනවා රෝගියෙකුගේ අසනීපය දුරු කරලීමට බුදුදහමේ දක්වන්නා වූ මේ බොහොමයක් සූත්‍ර දේශනා බෙහෙවින්ම උපකාරී උනායි කියන කාරණය. ඒක බුදුහාමුදුරන්ගේ බුදුන් දවසත් එහෙමයි, වර්තමානයේ තුලත් එහෙමයි, මතුවටත් එහෙමයි. ඒ නිසා පින්නතුනේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි, ඕපනයිකයි ධර්මයට නමස්කාර කරන ගාථාවෙත් තියෙනවනේ. ඇවිත් දකිනාතුරු පිළිනො ගන්න. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව you don't believe just come and see කියලා සඳහන් කරන්නේ. මේ ඇවිත් දකිනාතුරු පිළිනො ගන්න. ඒ කියන්නේ කාලයකට අයිති වෙන ධර්මයක් නෙවෙයි, සර්වකාලීනයි මේ බුද්ධ ධර්මයේ කියන එක බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසා ඒට ප්‍රධානත්වයක් දීම වශයෙන් ගැඹුරින් කල්පනා කරන්නට ඕනේ මේ වර්තමාන වකවානුව තුල ඇති වෙලා තියෙන නොයෙක් රෝගාබාධ, ඒ වගේම වසංගත රෝග සියල්ලක්ම දුරු කරගන්න පුළුවන්. අපි ඒ වාරණයක් යොදන්නට ඕනේ මේ වගේ සූත්‍ර ධර්ම දේශනා ඔස්සේ යමින් ගැඹුරින් මේ ධර්මයේ පිළිබඳ කල්පනා කිරීමම වැදගත් භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් ඒකයි මේ කාරණා කීපේ මේ දේශනාවෙන් ඔබට ඉදිරිපත් කරන්න අද කල්පනා කරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුදුදහමේ දක්වනවා බොහොමයක් සූත්‍ර දේශනා බෙහෙවින් උපකාරී වෙනවා මේ වගේ තත්ත්වයන් නැති කරන්න. ඒ වගේම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිළිබඳව සඳහන් කරොත් මහා කාශ්‍යප තේර බොජ්ජංගයක් පිරිස් සූත්‍ර ධර්ම දේශනා සඳහන් වෙලා තියෙනවා මහා පිරිවණ පොත් වහන්සේ තුල. ඒ වගේම මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගය, ඊළඟට මහා චුන්ද තේර බොජ්ජංගය, මේ බොජ්ජංග සූත්‍ර දේශනා කිහිපයක්ම පිරිත් පොත් වහන්සේ තුල සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ බොජ්ජංග සූත්‍ර ධර්ම දේශනා මේ දවස් වල ඔබ පරිශීලනය කරන්න. ඊටාම හොඳින් බුද්ධ වන්දනාවන් කරන්න උදේට, ඒ වගේම හවසට බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා ඔබ කෙටි වෙලාවක් ඒ ගාථා කියලා බුදුගුණ භාවනාවක් කරලා මේ අවසානයේට මේ පිරිස් සූත්‍රයක් ඔබට හැකියාවක් තියෙනවා නම් මා යෝජනා කළා මුලිනුත් ඔබට මේ සූත්‍ර ධර්ම දේශනාවක් සජ්ජායනා කරන්න, අර්ථ වශයෙන් මෙනෙහි කරන්න. ඒක ඔබට ඊටාම වටිනා පිනක් බවට පත් වෙනවා. මේ ධර්මය ගැඹුරින් සිතීම, කල්පනා කිරීම භාවනාවක් බවට පත් වෙනවා. මේ බොජ්ජංග සූත්‍ර දේශනාවන් තුලින්
බොහෝමයක් බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ කරුණු පිළිබඳව ගැඹුරින් සිතන්න. සියලුම ඒ හට ගන්නට තියෙන සියලු අසනීප ගති දුරු කරලන්න පුළුවන්. ඒ වගේම මේ සූත්‍ර දේශනාවන් තුලින් විශේෂයෙන්ම චුන්දතේර බුද්ධංගේ සඳහන් කරලා තිනවා බුදුරජාණන් වහන්සේගේ අසනීපයක් තත්ත්වයන් ඒ දුරු කරගන්න ඒ දේශනාව කරවාගත් බවක් චුන්දතේර බුද්ධංගේ. ඒ වගේම තමන්ගේ ඒ රෝගාබාධයන් සියල්ලක්ම දුරු කර ගැනීමට ධර්මයේ ඖෂධයක් වශයෙන් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ධම්මෝසද සමන්නත්තේතං පිබත බික්කෝ කියන කාරණේ මා මුලින් ඔබට ඒක සඳහන් කළා. ඒ වගේම මේ ප්‍රවචනයෙන්ම බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැනි ඖෂධයක් ඇත්තටම තවත් පවතින්නේ නැහැ පින්නතුනි මේ විශ්වයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි පානය කරන්න කියලා. ඒ ප්‍රකාශයෙන්ම ඒ කාරණය සඳහන් කරනවා ධම්මෝසද සමන්නත්තේතං පිබත බික්කෝ කියලා. ඉතින් ඒ වගේම සියලුම කායික රෝගවලට ඒ වගේම මානසික රෝග දුරු කර ගන්නට පුළුවන් බුදුදහම උපයෝගී වන බව මේ කාරණාවලින් අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්. ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළේ නිරෝගීකම තමයි උසස්ම ලාභය කියලා. ඒක නිසා සංඝ ශාසනයේ ඇත්තටම වැඩ හිටියා බොහෝ කාලයක් නිරෝගීව ඒ වගේම දීර්ඝායු සම්පත් වින්දනය කරපු හාමුදුරන් වහන්සේ නමක් පිළිබඳව සඳහන් වෙනවා. අපේ බණ පොතේ සඳහන් කරනවා. බක්කුල හාමුදුරුවෝ ගැන ඔබ අහලා තියෙනවා. බලන්න මේ දිනක් ධම්සභා මණ්ඩපයේදී පින්නතුනේ මේ සඳහන් කරනවා මේ කස්සප හාමුදුරුවෝ කියලා කියන්නේ අචේල කස්සප හාමුදුරුවෝ එතන සිටිය බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ කස්සපේනි මේ තරම් අති දීර්ඝ කාලයක් ගත වෙනවා මට එක කිවිසුමක්වත් මේ කාලය තුල ගියේ නැහැ පිට උනේ නැහැ කියලා සඳහන් කරනවා. ඒකට හේතු වශයෙන් විමසනවා එහෙම වෙන්න හේතුව කුමක්ද ස්වාමීනි කියලා අචේල කස්සප හාමුදුරුවෝ. ඒ වෙලාවේ බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කළේ මම සාංශාරික ගමන තුලදී බුද්ධ ආදී මහා සංඝරුවන් කෙරෙහි දාන ධර්මාදී ප්‍රදානය කළා. ඒ විතරක් නෙවෙයි වළඳන්න ස්වාමීන් වහන්සේලාට සුදුසු වෙන ආකාරයට පාන වර්ග පළතුරු පංචවිධ පාන අෂ්ටවිධ පාන දෙහෙත් බෙහෙත් ගිලම්පසාදී පූජාවක් මම මනාව ඒවා පිළියෙල කරලා සකස් කරලා මා විසින් පූජා කළා. ඒකේ අනුසස් තමයි අද මා වින්දනය කරන්න කියලා සඳහන් කළා. එතකොට මේ බලන්න මේ පංචපාන අෂ්ටපාන මේ සියල්ලක්ම පූජා කරගෙන තිබුණා බක්කුල හාමුදුරුවෝ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මුළු ජීවිත කාලේ සංසාරයේත් උන්වහන්සේට සෑම ආත්ම භාවයකදීම වගේ ඇත්තටම උන්වහන්සේට නිරෝගීව වැඩ සිටින්න බොහෝ කාලයක් දීර්ඝායු සම්පත්තිය ලබන්න හේතුනේ කියලා. දැන් බක්කුල හාමුදුරුවන් වහන්සේ ගිහිව අවුරුදු 60ක් වැඩ හිටියා. ඒ විතරක් නෙමෙයි පැවිදි වෙලත් අවුරුදු 60ක් 120ක් උන්වහන්සේ ආයුෂ වැළඳුවයි කියලා සඳහන් කරනවා. උපරිම ආයුෂය ගත කරපු මහරහතන් වහන්සේ නමක්. මේක ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා බලන්න මේ නිරෝගීකම කියන එක බුදුහාමුදුරුවෝ කොච්චර දුරට මේක වටිනවද කියලා දේශනා කරලා තියෙනවද? මේ මහරහතන් වහන්සේලාගේ කතා ප්‍රවෘත්ති වලින් කොච්චර දුරට මේ කාරණාව අපිට පැහැදිලි කර දෙනවද? ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං. නිරෝගීකම මිනිස් ජීවිතයේ වටිනාම සම්පත. ඒ නිසා නිරෝගී ජීවිතයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මා හිතනවා මේ දස සංඥා අවබෝධය සහ පුරුදු කිරීම භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්නට පුළුවන් ඔබට. එමගින් මේ තුලින් රෝග නිර්වාණය කරගන්න පුළුවන්, නිරෝධායනය කරගන්න පුළුවන්. එතකොට මේ දැන් වර්තමානයේ තුල කොරෝනා වැනි රෝගයක් අද ව්‍යාප්ත වෙනවා ලෝකේ පුරාවටම. ඒ නිසා මේකෙන් කොහොමද අපි බේරිලා ඉන්නේ කියන කාරණේ නිතරම ජනමාධ්‍ය තුලින් ඒ වගේම පුවත්පත් තුලින් නොඑක් විදිහට දැනුවත් කරනවා ඔබ. අපි මේ ධර්ම දේශනාවලින් පවා ඔබ දැනුවත් කරනවා මේ කාරණාවන් වලින් දුර වෙලා කොහොමද ඉන්නේ කියන කාරණය. ඒ නිසා මේවා දැනගෙන මේ රෝග නිවාරණය කරගෙන ගිරිමානන්ද රහතන් වහන්සේගේ ඒ රෝග දුරු වීමෙන් දුරුණා වාගේ ඔබත් මේ තියෙන සියලු රෝග වලින් දුර වෙලා ඔබට වහා කායික මානසික චිත්ත ඒකාග්‍රතාවය ලැබිලා කායික මානසික සුවපත් භාවය නිරෝගී සොය
ලැබේවා කියලා මා ආශිර්වාද කරනවා. මා මුලින් ධර්ම පාඨයක් ඔබට සඳහන් කළා දිස්සන්ති බික්කවේ සත්තා කායිකේන රෝගේන ඒකම්පිවස්සං ආරෝග්ගම් පටිජානමානෝ ආදි වශයෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ රෝග සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කළා කායික රෝග වලින් මිදිලා දීර්ඝ කාලයක් ජීවිතය ගත කරන්නට පුළුවන් මේ හිතේ ලෙඩ එහෙම නැත්නම් මානසික රෝග හදා ගන්න නැතුව ඒ රෝග වලින් මිදිලා එක මොහොතක් හෝ සිටීම තමයි ඒක දුෂ්කර කාරණයක්. නමුත් මේක පුරුදු වෙන්නට ඕනේ අපේ සිත පිරිසිදු තබාගෙන මේ සියලු රෝග වලින් දුරවන් වෙලා අපි චිත්ත ඒකාග්‍රතාවය නිරෝගීකම උතුම්ම සැපේ බවට පත් වෙනවා කියන කාරණය ඔස්සේ යමින් ගැඹුරින් කල්පනා කරමින් සිතලා අපි ධර්මානුකූලව ජීවත් වීම කටයුතු කිරීම. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ ඇසුරින් දස සංඥා අවබෝධය සහ පුරුදු කිරීම කාරණේ කියන මාතෘකාව ඔස්සේ යමින් තමයි ඔබට මේ ධර්මය අද දේශනා කරන්නට මා පාදක කරගත්තේ මේ ධර්ම කරුණු කාරණා. ඉතින් ඒ නිසා අද බොහෝ වෙලාවක් ඔබ ධර්ම ශ්‍රවණය කළා. මේ සෑම ආකාරයකින්ම ඔබ සිද්ධ කරගත්ත ආනිසංස ධර්මයන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධාන ශාසනයේ ඇත්තරම සියලුම සම්බුදුරජාණන් වහන්සේලාගේ විසින් දේශනා කරපු ධර්මයේ කුමක්ද ඇත්තටම අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් එහෙම සියලු ධර්මස්කන්ධය එක්තැන් කරමින් එකම ගාථාවකින් උන්වහන්සේලා දේශනා කරලා තියෙනවා. එතන තමයි සඳහන් කරන්නේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් ධර්මයත් සඳහන් වෙලා තියෙනවා. මොහොතක් ඔබ කල්පනා කරන හැමෝම ඔබ දන්නවා සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ සීලයයි. කුසලස්ස උපසම්පදා එතනයි සමාධිය තියෙන්නේ. සචිත්ත පරියෝදපණං එතනයි ප්‍රඥාව තියෙන්නේ. ඒතම් බුද්ධාන ශාසනං එතනයි ධර්මයේ තියෙන පිණුතුනේ. නිසා සියලුම පවුල් නොකිරීම සියලු කුසල් වැඩි දියුණු කිරීම තමන්ගේ සිත තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම මෙයයි බුද්ධාන ශාසනය. මේක තමයි ධර්මය. ඒ නිසා පිණුතුනේ සියලු හොඳ වැඩ පින්කම් ඒවා කුසල් බවට පත් වෙනවා. ඒ නිසා නිවන් පතා අපි හැම දෙනාම මේ ධර්ම කරුණු කාරණා ශ්‍රවණය කරලා බුදුනුවන් වශයෙන් මේ ධර්මය අවබෝධ කරගෙන කටයුතු කිරීමයි ඊටාම වැදගත් දේ බවට පත් වෙන්නේ කියලා මා ඔබට මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ නිසා අද ඒ වගේම මේ වටිනා ධර්මයක් ඔබ ශ්‍රවණය කළා. ඉතින් ඒ නිසා ඔබ සිතන්න කල්පනා කරන්න මෙහෙම ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි අද්දා ඉමාය පටිපත්තිය ජාති ජරා ව්‍යාධි මරණම් හා ශෝක පරිමුංචිස්සාමි. මේ ප්‍රතිපත්ති ධර්මයේ හේතු කරගෙන සසර දුකින් මෙදෙන්නෙමි කියන අදහසින් ඔබ සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම ඔබ සිතන්න මෙනෙහි කරන්න මා විසින් රැස් කළා වූ සියලු පින් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ සියලු දෙනා වෙත සාදර ගෞරවයෙන් අනුමෝදන් කිරීම අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනා විසින් අනුමෝදන් කළා වූ මේ සියලු පින් මමද සාදර ගෞරවයෙන් අනුමෝදන් වෙමි. සසර වසනාතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. නරකයේ තිරිසන් අපාය ප්‍රේත ලෝකයේ අසුරනිකාය යන සතර අපා දුකකට කිසිදු ආත්ම භාවයකදී පත් නොවේවා. සුගති සංඛ්‍යාත උපත් ලැබේවා. ලෝභය දෝෂය මෝහය දුරු වී නිවන් සැපත සලසා ගන්නට මෙය පාරමී ධර්මයක් බවට පත් වේවා කියන අදහසින් ඔබ සාදුනාදයක් පවත්වන්න. විශේෂයෙන්ම මේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ කොරෝනා නැමැති රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් කල්පනා කරලා මා ආශිර්වාද සෙත් කවියක් මේ ධර්ම දේශනාව අවසානයේ දැන් කියනවා. එය අවසාන අහගෙන ඉඳලා ඔබ සාදුනාදයක් පවත්වලා පින් අනුමෝදන් වෙන්න. දෙස් විදෙස් දිවි ගෙවන සැමටම නිරෝගී සුව උදා වේවා. නැගෙන කරදර විපත් බාධා ඔබේ දිවියෙන් දුරස් වේවා. 890ක් රෝගයෙන් උවදුරක් නම් ඇති නොවේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සැමටම
සෙතක් වේවා. දෙස් විදෙස් දිවි ගෙවන සැමටම නිරෝගී සුව උදා වේවා. නැගෙන කරදර විපත් බාධා ඔබේ දිවියෙන් දුරස් වේවා. 890ක් රෝගයෙන් උවදුරක් නම් ඇති නොවේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සැමටම සෙතක් වේවා. දෙස් විදෙස් දිවි ගෙවන සැමටම නිරෝගී සුව උදා වේවා. නැගෙන කරදර විපත් බාධා ඔබේ දිවියෙන් දුරස් වේවා. 890ක් රෝගයෙන් උවදුරක් නම් ඇති නොවේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සැමටම සෙතක් වේවා. සාධෝ සාධෝ සාධෝ. විශ්වයට දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සංභතං පුඤ්ඤ සම්පදං සබ්බේ බ්‍රහ්මානුමෝදන්තු සබ්බේ නවග්ගහානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ අක්ඛානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. දානං දදන්තු සද්දාය සීලං රක්ඛන්තු සබ්බදා. භාවනා විරතා හුන්තු ගච්ඡන්තු දේවතාගතා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. චිරං රක්ඛන්තු ධම්ම දේශනං. චිරං රක්ඛන්තු අහං සදාති. සාදු කියලා විශ්වයට දෙවියන්ට පින් දෙන්න. විශේෂ වශයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වාසය කරපු අපේ එන්.එච්. චන්ද්‍රපාල මහත්මයා එතුමාගේ සංකල්පයකට අනුවයි මේ ක්‍රියාත්මක කරන්නට යෙදුනේ මේ උතුම් වැඩසටහන සම්මාදිට්ඨි කාලීන ධර්මදේශනා මාලාව. එහි එක් ධර්මදේශනාවක් සඳහා අපට සම්බන්ධ වෙන්නට කියලා ආරාධනා කරන්නට යෙදුණා අපේ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාවේ ලක්රුව ගුවන්විදුලියේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා අපේ අනුෂ්ක විජේවීර මැතිතුමා. එතුමන්ටත් අපි මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම චන්ද්‍රපාල මහත්මයාටත් මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරනවා. මේ උතුම් අවස්ථාව තුළ අපිට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට අවස්ථාව සලසා දීම හා සම්බන්ධව. ඉතින් අද මේ මාතෘකාව ඔස්සේ අපි කතා කළේ රෝගවලින් ආරක්ෂා වීමට කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණය සම්බන්ධව රෝග සූත්‍රය, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය ඇසුරින් ධර්ම කරුණු රාශියක් මා ඔබට ඉදිරිපත් කළා. ඉතින් මේ දේශනාව අවසානයේදී මා ඔබට විශේෂ වශයෙන් ආශිර්වාද කරනවා හැම දිනාටම දෙස්සි අද මේ කොරෝනා ඕදුරක් තියෙන වෙලාවක අපි හැම කෙනෙක්ම මේ විදිහ අවස්ථාවකට සම්බන්ධ වෙලා බොහෝමයක් පින් රැස් කරගත්තා. හැමතෙම නිදුක් නිරෝගී කායික මානසික සුවතාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. ඒ වගේම සියලු කෙනෙක්ටම නිවන් මඟ එළි වේවා. ලෝකේ රකින්න දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නමින් මේ පරලෝකීය ගුරු දෙමාපියාදීන් ඇතුළු හැම දිනාටම මේ පින් හේතු ආසනාව වීම තුලින් දෙව් මිනිස් සැප සංඛ්‍යාත උතුම් අමා මහා නිවන් සුව සලසා ගැනීමට ධර්ම ශ්‍රවණයෙන් ලත් මේ ආනිසංසය හේතු වේවා යනුවෙන් ඔබ සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම ඔබගේ නාමයෙන් නිදන ප්‍රාප්ත වන්නට යෙදුණු ඒ වර්ග ප්‍රවේණගත සියලු ගුරු දෙමාපියාදීන් සිහිට නගාගෙන ඒ මියගිය මේ අකාලේ කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරලා ඒ හැම දිනාටම පින් දෙමු. කිසිදු භවයක අකල් මරණාදීකට ගොදුරු නොවි සංසාරික ගමන තුලදී දීර්ඝායු සම්පත් ලැබගෙන කටයුතු කරන්නට ඒ නමින් මියගිය සියලු දෙනාට
මේ පින් ලැබේවා කියලා සාදු කියන්නේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු නිබ්බාන පච්චයා හෝතු. සාදු කියන්න. සම්මා සම්බුදුන් පිදුමින් ලබන ලදපින් සැමට පිහිටීමෙන් ලැබේවාසුව අමානිවනින්. ධර්මශ්‍රවණය කිරීමෙන් ඔබ සියලු දෙනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ම රැකවරණත් ඔබ සියලු දෙනා වෙත ලැබේවා. තෙරුවන් සරණයි. පින්තුනි, අද ලක්රෝ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාවේ සම්මාදිට්ඨි ධර්ම දේශනාව සඳහා අද දින අප ගෞරවපූර්වකව ආරාධනා කර සිටියේ ඓතිහාසික අලුපොත බම්පණි රාජමහා විහාරය සහ පොල් අඹේගොඩ ශ්‍රී සුදස්සනාරාම මහා පිරිවෙන් විහාරාධිකාරී ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ලාස් වේගාස් බෞද්ධ විහාරවාසී ඇමරිකා එක්සත් ජනපදයේ ධර්මදූත සේවයේ නියුතු විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද අලුපොත ධම්මරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේටයි. අද දහසක් සිත් ධර්මාලෝකයෙන් පුබුදුවාලු ඔබ වහන්සේට බුදු සසුන බබලවන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුව ලැබේවායි අප සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ලක්රූ සම්මාදිට්ඨි ධර්මදේශනාව ශ්‍රවණය කර ඔබටත් යහපතක්ම වේවා කියන පැතුමින් ධර්මදේශනාව හමාර කරනවා. සතිය සෑම දිනකම රාත්‍රී 7ට ලක්රූ සම්මාදිට්ඨි ධර්මදේශනාව තුළින් ඔබත් මමත් මුණ ගැහෙන සදහම් යාත්‍රාවට ගොඩවන්නට දැහැමි චේතනාවන්ගෙන් පරිපූර්ණ වූ හෙට ලොවක් ගොඩනගන්නට ඔබෙන් ලැබෙනා වූ දායකත්වයට පින් සිත් පහළ වේවා. ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගැනීමට 07030502216 කින දුරකථන අංකයට අමතා හෝ කෙටි පණිවිඩයක් යොමු කරමින් ඔබට සම්බන්ධ විය හැකියි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.